ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 මාර්තු 10 බදාදා සිරස්තල පාස්කු කොමිෂන් වාර්තාවේ විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්. රිෂාඩ් බදුදින් ඇමතිවරයා මරාගෙන මැරෙන බෝම්බකරුවා හම්බුවෙන්න ගියා. ඒ සම්පූර්ණම අසත්‍ය චෝදනා. සමගි ජන බලයේගේ තමයි ඔක්කොම මාමූලකාරයෝ ටික ඉන්නේ එවනම්. තමුන්නාසේ දන්නයි ලව්වක් නැහැ. සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට දෙවුරුම් දුන් තවත් කාන්තාවන් දෙදෙනෙක් නිදැල්ලේ. ඉතුරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. අබු හින්ද් සහ සාරා ගැන පරීක්ෂණ කරන්නයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්. සීනිබදු වංචාවෙන් රජයට කෝටි 1600ක පාඩුවක් සිදු වූ බව මුදල් අමාත්‍යංශය පිළිගනී. පාස්කු ප්‍රහාරයේ වගකීම සහ වගවීමද සජිත් භාරගනී. මාතර හක්මන හදිසි වැටලීමකින් හෙරොයින් කිලෝ 74ක් සොයාගනී. ඩුබායිහි සිටින හරක් කටා ජාවාරම පිටුපස. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් විකාශය සමගින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර අවසන් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසුවේ. එහි අවධානයට ලක් නොවූ විමර්ශනවලදී ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළි වූ සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර සහරාන් හෂීම් ඉදිරියේ මරාගෙන මැරීමට දිරුම් දුන් තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. The big story. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී අනාවරණ වුණේ පාස්කු ප්‍රහාරයට අදාළව මෙරටින් මේ දක්වා පුද්ගලයන් 676ක් අත්අඩංගුවටගෙන ඉන් 200ක් බන්ධනාගාරගත කර 66ක් රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන බවයි. එමෙන්ම විදේශ රටවලින් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 54ක් අත්අඩංගුවටගෙන ඉන් 50 දෙනෙකු මෙරටට ගෙන්වා තිබෙනවා. සෙසු සිව් දෙනා විදේශ රටවල පවතින නඩු කටයුතු වලින් අනතුරුව මෙරටට ගෙන්වීමට නියමිතයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා ඊබ්‍රහීම් සහෝදරයන් විසින් 2018 වසරේ සිට පාස්කු ප්‍රහාර එල්ල වූ දිනය දක්වා රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාරවලින් ලබා දී තිබෙනවා. මේ අතර මරාගෙන මැරීමට ප්‍රතිඥා දුන් කාන්තාවන් 17ක් අතරින් 5 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු බන්ධනාගාරගතවත් 7 දෙනෙක් රඳවා තබාගෙන විමර්ශන කරන බවත් සෙසු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. සහරාන් නැමැති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල් භාගයේදී මෙරට බුද්ධ්‍යංශ තොරතුරු අනාවරණය කළා. එසේ පුහුණු වූ කාන්තාවන් ඉතුරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා 9ක් අහිමි වී තිබෙන බව ඉතා පැහැදිලියි. 2015 වර්ෂයේදී ලාංකික සමාගමක් මගින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයන කරලා තියෙනවා. 2018 වසරේදී දෙමටකොඩ ඊබ්‍රාහිම් සහෝදරයන්ගේ මෙහෙයුම් මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතුරු කඩු 300ක් මිලදීගෙන තිබෙනවා. මීගමුව කුරුණෑගල ප්‍රදේශවල කම්හල් වලින් කඩු 27ක් සකස් කරගෙන තියෙනවා. මේ පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයකින් පසු එයට සම්බන්ධ පුද්ගලයන් 35ක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන දැනට 7කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. එසේම සහරාන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන
වෙනත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන එහි ප්‍රධාන සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන සහ බුද්ධ්‍යංශය කටයුතු කර තිබෙනවා. ප්‍රහාරයට අවශ්‍ය සියලු මුදල්, භෞතික සම්පත් ඉල්හාම් ඉන්ෂාන්ගේ සහෝදරයන් තම ව්‍යාපාරවලින්ද විදේශ රටවල අන්තවාදී සංවිධාන සහ මැදිපෙරදිග IS ලැබි කණ්ඩායම් හරහාද දී තිබෙනවා. ප්‍රහාරයට අවශ්‍ය පසුබිම ඍජුව සහ වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් හඳුනා ගැනීමෙන් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට අපි කටයුතු කරනවා. අජිත් ප්‍රේමදාස මහත්තයෝ රවුෆ් හකීම් මහත්තයා මතක තියාගන්න මේකේ කියනවා මේ අන්තවාදයට උදව් කරා. ඒකේ පැහැදිලිව මේකේ සාක්ෂි තියෙනවා. රවුෆ් හකීම් මහත්තයා ගියා මේ බෝම්බකාරයා බලන්න 134 වෙනි පිටුව රිෂාඩ් බදුදින් නැමතිවරයා මරාගෙන මැරෙන බෝම්බකරුවා හම්බ වෙන්න ගියා. අත්අඩංගුවට ගත්ත පුද්ගලයා නිදහස් කරන්න බලපෑම් කරා. ජාතික සමගි බලවේගයේ පක්ෂ නායකයා කියන කතා කරන්න එපා. මාවනල්ලේ බෝම්බ සිද්ධියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලේ අහුණාම ඒ සියල්ල නිදහස් කරන්න බලපෑම් කරේ අසාද් සාලි කියලා මේ පොතේ තියෙනවා. තමුන්නාන්සේලාගේ ජාතික සමගි බලවේගයේ පක්ෂ නායකයෝ 3 දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියන එක මේකේ පැහැදිලිව ඔප්පු වෙලා මහින්දානන්ද ගරු ඇමතුමා කියලා තියෙනවා මේ පාස්කිරිදා රිපෝට් එකෙන් පිටු 134 පන්දියේ තියෙනවලු මම මරාගෙන බෝම්බකාරයාගේ නිවසට මං ගියා කියලා. ඒ සම්පූර්ණම අසත්‍ය චෝදනාවක්. එහෙම කිසි දෙයක් මේ වාර්තාව නැහැ. ප්‍රහාරයක් එල්ල වෙලා ඉවරුණායින් පස්සේ ඒකේ හංගන්න සංවේදී දෙයක් නැහැ. මං හිතන්නේ මේ සංවේදී තොරතුරු කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සාරාන්ගේ නෝනා කියන්න ගිහිලා නවත්තපුවා. ඒව නැත්නම් සාරා පුලස්තිනී කියන්න තියෙන ඒවා. ඒවා තමයි මේ සංවේදී තොරතුරු කියන්නේ. ඒවා තමුන්නාන්සලා එළියට දාන්න. මතක තියාගන්න මේ ලෝකයේ කිසිම දවසක කිසිම අවස්ථාවක කතෝලික සභාව කර්ලු ඉරිදාවක් නම් කරලා නැහැ. මේ වගේ තිරිසන්නු ඉන්න ආණ්ඩුවක් නිසා තමයි අපි කතෝලික ජනතාව හැටියට කළු ඉරිදාව නම් කරේ. නඩු පවරන්න කියලා තියෙන්නේ ගලබොඩවත්තේ ඥානසාර නායක ස්වාමීන් වහන්සේට. මේ ත්‍රස්තවාදයේ අලගිය මුලගිය තැන් ප්‍රකාශ කරපු උන්වහන්සේට එරෙහිව නඩුට පැවරනවා නම් එයින් සිද්ධ වෙන්නේ අනාගතයේදී ත්‍රස්තවාදය ගැන තොරතුරු සොයාගන්න අයට කටවාගෙන හිටපන් කියන පණිවිඩය ලබා දීමයි නෙවෙයිද කියන එක අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. පාස්කුරු දින ප්‍රස්ථ ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ අනාවරණය කර ඇති අබුහින් සහ සාරා ජෙස්මින් ඇතුළු 5 දෙනෙකු පිළිබඳ කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරයට ආසන්න කාලවකවානුවේ මෙරටට ආදායනය කරන ලද කඩු සම්බන්ධයෙන් අගරාධගුරු හිමිපාණන් අභ්‍යාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සමට අදාළවද විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව නීතිපති සම්පාදීකරණ නිලධාරිනිය සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන විමර්ශන හා ඉදිරි නෛතික කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා නීතිපති දප්පුරුද ලිවේරා මහතා පසුගිය සඳුදා අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී තිබෙනවා. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ සඳහන් පුද්ගල නාම 5ක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. නීතිපතිවරයා මෙලෙස විමර්ශනයක් ආරම්භ කරන ලෙස දන්වා ඇත්තේ අබු හින්ද්, අහමඩ් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් සහ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් පිළිබඳවයි. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ආසන්න කාල වකවානුවේ මෙරටට ආනයනය කර තිබූ කඩු 6000කින් 5400ක් පමණ තවමත් සොයාගෙන නැතැයි අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභ්‍යාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව විමර්ශන සිදු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට යන මෑන් ජාතික නිදහස් පෙරමුණ ඊයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පළ කළ අදහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා. විමල් වීරවංශ ඇමතිවරයා ඊයේ කරපු ප්‍රකාශය අමූලික බොරුවක්. දිගටම බොරු කියන විමල් වීරවංශ ඇමතිවරයාට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා මං ගිහිල්ලා DIGට ලියුමක් බාර දුන්නා. මගේ නීතිඥ මාතෘ හරහා එන්දර් වාසියක් අද යවන්න වැඩපිළිවෙලක් කරලා තියෙනවා. පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව ඊයේ පෙරේදා ආවා. ඒ කොමිටියකින් වාර්තාවෙන් පාස්කු ත්‍රස්තවාදයට හෝ කිසිම ත්‍රස්තවාදයට මම සම්බන්ධ නැහැ කියලා එතන ඔප්පු වුණා.
විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ මොරටුව විල්ලෝරාවත්තේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායක ජංගම සේවයේ 53 වන වැඩසටහන ඊයේ පැවැත්වුණේ මොරටුව විල්ලෝරාවත්තේදී. ජනතා ගැටලු විමසීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සිදු වුණු අවස්ථාවේ ආණ්ඩු බලයේ හිටිය අපි. මම පහුගිය දවසක ප්‍රකාශයක් කරා ආණ්ඩු බලයේ හිටපු අපි ඒ ප්‍රහාරය කියන සිදුවීම පිළිබඳව වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැබැයි කනගාටුවට කාරණාව සමහර මාධ්‍යයන් මම කියපු සම්පූර්ණ කතාවේ මේ වාක්‍ය විතරක් අරගෙන ජනතාවට ඉස්මතු කරනවා. මිත්‍රවරුනි වගකීම සහ වගවීම කියලා දෙයක්. මම බලයේ සිටිනකොට මේ වගේ ඛේද වාචක නම් වගකීමත් වගවීමත් අපි බාර ගන්නට. අපිට කියන්න බෑනේ විපක්ෂයයි වග කියන්න ඕනේ. මම හිතන්නේ මට කොන්දක් තිබුණා. අවංකව විවෘතව මේ ප්‍රකාශය කරන්න. හැබැයි අද දවසේ ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ පාස්කු ප්‍රහාරය නිසා රටේ ජනතාව නාධිපතිවරණේ 69 ලක්ෂයකින්, මහමැතිවරණේ 68 ලක්ෂයකින් රටේ වෙනසක් ඇති කරා. අලුත් ආණ්ඩුවක් පත් කරා. දැන් අර 69 ලක්ෂයයි 68 ලක්ෂයයි බලාපොරොත්තු වුණේ මොකක්ද? පාස්කු ප්‍රහාරයේ නියමුවන් කවුද? මහ මොලකරුවන් කවුද? ඒකට අනුබල දුන්නේ කවුද? පැලැස්ම හැදුවේ කවුද? බල දුන්නේ කවුද? මාර්ගෝපදේශකත්වය දුන්නේ කවුද? අද තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. මේ 69 ලක්ෂයක් 68 ලක්ෂයක් දුන්නු වරම අද වර්තමාන රජය ඉෂ්ට කළා තියෙනවා. ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන අර්බුදයක්ද අද වන විට නිර්මාණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේ පැවති සිස්ටම් ෆේල් සංවාදශීලී සම්මන්ත්‍රණයට එක්වෙමින්. සිස්ටම් එකේ අවුරුදු 73ක් මේ රටේ ජනතාව ගමන් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම අසාර්ථක වී තිබෙනවා. රාජ්‍ය පරිපාලනයේ බිඳුවට වැටිලා තිබෙනවා. ඒක වෙනස් කරන්න බෑ. RME එකට පැනලා ගෝඨාභි ඒක කරන්න බෑ බොරු. සෝපනේම මීඩියා. ඒකට පරිවර්තන සමාජ පරිවර්තනය රාජ්‍ය සේවකද පෞද්ගලික සේවකද ව්‍යාපාරිකයද ග්‍රාමීය ගොවියාද දේශපාලකයාද මේ සියලු දෙනා සමාජ ආකල්ප පරිවර්තනය කරනවා සහයෝගී. දැන් ලංකාවේ කාර්යක්ෂමව සහ වේගවත්ම වැඩ කරන එකම තැන තමයි බියගම මුදල් ෆැක්ටරි. පැය 24ම වැඩ. ඒ නිසා බහන්ඩ මිල ඉහළ යාම තියෙන කොතනද මේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටි. වීරවංශ ඇතුළු කණ්ඩායම ගිහිලා තියෙන ගෝඨාභය මහත්තයාම ගිහිලා යෝජනා කරලා තියෙන මොකක්ද දන්නවද? මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ නායකයා වෙන්න පොහොට්ටුව පක්ෂයත් එකතු වෙලා හදන සන්දාන නායකත්ව ගෝඨාභයට ගන්න කි. අර්බුදෙට උත්තරයක් හම්බ වෙනවා. අර්බුදෙට ඒගොල්ලන්ට උත්තර හම්බ වෙයි. ඊළඟ ඡන්දෙදී මුස්ලිම් දෙමළ ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකේ හරි ඕගොල්ලෝ හොයාගන්න කිය. මම ඒගොල්ලන්ගේ එක මිත්‍රෙන් කෝල් එකක් දාලා ඇහුවා ඡන්ද ගන්න පුළුවන් දෙමළ මුස්ලිම් අපේක්ෂක හොයාගත්තද කියලා. මගෙන් අහනවා ඔයාටත් මේ පණිවිඩය ආවද කියලා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරනවා සිංහල ඡන්ද වලින් තමයි අපි දිනුවේ මේ සැරේ. හැබැයි මේ අර්බුදය විසින් සිංහල ඡන්ද වලින් දිනන්න බෑ. මුස්ලිම් සහ දෙමළ ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකෙක් හොයාගන්න. ඒ කියන්නේ බැසිල්. රනිල් වික්‍රමසිංහ නැවත කල්පනා කරමින් තිබෙනවා. දැන් එයාට අවස්ථාවක් ලැබෙමින් තිබෙනවා. එයා නිකන් වෙන යාන්ත්‍රකෙන් නැවත මේකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. සජිත් ප්‍රේමදාස එතුමෝ ඔය වගේ බැරෑරුම් දේවල් කල්පනා කරන්නේ නැහැ. ඔය නිකන් නේද? ඔය මොනවා හරි කෑල්ලක් දාගෙන ඉන්නවා. ඒ නිසා මේ අර්බුදය මොකද වෙලා තියෙනවද? දේශපාලන අර්බුදයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. මේ සිස්ටම් එක ෆේල්. සීනියානයනේදී රජයට 2020 වසරේ ඔක්තෝබර් මාස 14 වෙනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වෙනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක් පමණ පාඩුවක් සිදු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවකින් අනාවරණය වනවා. මෙලෙස පාඩුවක් සිදු වී ඇති බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලින් අනාවරණය කරගත් වාර්තාව ඊයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත බාර දී තිබෙනවා. 2020 ඔක්තෝබර් මාස 12 වන දින රුපියල් 50ක්ව පැවති සීනි ආනයන තීරුබද්ද ඔක්තෝබර් මාස 13 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ශත 25ක් දක්වා අඩු කෙරුණද වෙළඳපොළ තුළ සීනි මිලේ අඩුවක් එකල දක්නට නොහැකි වුණා. මේ හේතුවෙන් 2020 නොවැම්බර් 10 වෙනිදා නැවතත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රුපියල් 125කට ආසන්න අගයක පැවති සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 85කට සීමා කරමින්. එසේ වුවත් සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් ඇතුළු අනෙකුත් ආනයනකරුවන් සීනි මිල අඩු කළ බවක් වෙළඳපොළ තුළ නිරීක්ෂණය නොවූ බවත් ඒ වෙනුවට සීනි බදු අඩු කළ ඔක්තෝබර් මාසයේ සිට ගත වූ මාස 3ක කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 3,20,000ක් මෙරටට ආනයනය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් කිහිප දෙනෙකු විසින් රජයට අපේක්ෂිත බදු ආදායම් අහිමි කරමින්
කරමින් රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදු කර ඇති බව අදාළ වාර්තාවෙන් අනාවරණය කරනවා. මේ පිළිබඳව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේ සමාජිකයන් ඇතුළු මහජන නියෝජිතයන් කීප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. මේ තමයි ඒ අපිට ලබා දීපු වාර්තාව. එතකොට ස්ථිරවම මුදල් අමාත්‍යාංශය කියනවා භාණ්ඩාගාරයට අහිමි වෙච්ච මුදල රුපියල් බිලියන 15.9ක් වැටහෙනවා යම්කිසි කණ්ඩායමක් විසින් අහිමි වෙච්ච රුපියල් බිලියන 15.9න් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ ලාභයේ බවට පරිවර්තනය කරගෙන තියෙන බව. මාස 4කට පසු අඩුම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ මෙරටින් තහවුරු වූ අතර ඊයේ දිනේ තුල සිදු කර ඇති PCR පරීක්ෂණ ගණනත් 6694ක් දක්වා අඩු වී ඇති බව රජයේ වාර්තාවල සඳහන්. මන්නාරම මාළු වෙළඳ පොලෙන් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම වෙළඳ පොළ తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍යාංශ අද කටයුතු කළා. මෙම වෙළඳ පොලේ වෙළෙන්දෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිතව සිට ඇති බව තහවුරු වූ අතර ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ මගින් මෙම ආසාදිතයන් හඳුනා ගැනුණා. COVID-19 ආසාදිතව තවත් මරණ 4ක් ඊයේ වාර්තා වුණේ අකුරණ, රාගම, හොරපේ හා උඩුවිල් යන ප්‍රදේශවලින්. ඒ අනුව COVID ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියා. COVID ආසාදිතයන් 304 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර විදේශගතව සිට පැමිණි 16 දෙනෙකුද ඒ අතරට අයත්. මාස 4කට පසු අඩුම COVID ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ මෙරටින් තහවුරු වූ අතර ඊයේ දිනේ තුල සිදු කර ඇති PCR පරීක්ෂණ ගණනත් 6694ක් දක්වා අඩු වී ඇති බව රජයේ වාර්තාවල සඳහන්. පෙර PCR 15,000 18,000 20,000 විතර සීමාවට ගියා. නමුත් දැන් ඔබතුමන්ලා මේ සීමාව 8,000 සීමාවට ආවේ මොකක් පදනම් කරගෙනද? විශේෂ හේතුවක් නැතුව අනවශ්‍ය ලෙස ආඹ පරීක්ෂණ විශාල අතිවිශාල සංඛ්‍යාවක් කිරීම මහජන මුදල් අපතේ යැවීම. අද තවත් ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 86,503ක් වන අතර ඉන් ප්‍රතිකාර හා නිරෝධයන කාලසීමාව අවසන් කර ඇති ගණන 83,210ක්. රුපියල් කෝටි 80කට අධික වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මාතර කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අද අලුයම සිය භාරයට ගනු ලැබුවා. ඒ සැකකාරයක් සහ සැකකරුවෙකු විසින් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් ප්‍රවාහනය කරන බවට මාතර කොට්ටහස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද අලුයම දෙයන්දර මුලටින දෙනගම ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදු කර තිබුණා. ඒ අනුව සැකසහිත මෝටර් රථයක් නවතා සිදු කළ සෝදිසියකදී ඇසුරුම් 68ක බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 74යි ග්‍රෑම් 900ක් පොලිස් නිලධාරීන් සිය බහරයට ගනු ලැබුවා. රථයේ සිට කාන්තාවක් හා පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගැනුණා. සැකකරුව මේගම කට්ටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර 38 හැවිරිදි සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්. අනාවරණය වී තිබෙන්නේ මොවුන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මද්‍රව්‍ය ගෙන යන්නන් ලෙස ක්‍රියා කර ඇති බවට මෙම මද්‍රව්‍ය ජාවාරම සිදු කරන ප්‍රධාන පුද්ගලයා වැලිගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිට දැනට විදේශගතව සිටින පුද්ගලයෙකු බවට සැක කරන තැනැත්තෙක් ඔහු රුවන් නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති පුද්ගලයා බවට අනාවරණය වී තිබෙනවා. ඔහු ඉන්න රට අපි අඳුරගෙන තියෙනවා. පෙරේදා දිනේදී ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගිය යාත්‍රා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර යාත්‍රා කීපයක් අත්අඩංගුවට ගෙන ඇති බව. ඒ සම්බන්ධයෙන් අපි නිල වශයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා ඉන්දිය පොලිසියෙන් ඒ සම්බන්ධ අපිට වාර්තා ලබා දෙන ලෙස. ඒ ගැනත් අපි විමර්ශන සිදු කරනු ලබනවා. කුරුණෑගල ගඩේවත්ත ප්‍රදේශයේ සිදු කරගෙන ගිය නීති විරෝධී වැලි ජාවාරමක් නීතියේ රැහැනට හසු කර දීමට අද දෙරණ උකුස්සාට හැකි වුණා. උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි. කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දීර්ඝ කලක සිදු කරගෙන ගිය වැලි ජාවාරම පිළිබඳව ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා එහි ගියා. ඒ භූවිද්‍යා හා පතල්කාරංශයේ සභාපති අනුරවල්පොල මහතාගේ උපදෙස් පරිදි පැමිණි නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂකාරී බලකා නිලධාරීන් පිරිසක් සමගින් පිරිස එම ස්ථානයට යන විටත් වැලි ප්‍රවාහනය සඳහා ටිපෝ රථ කීපයක් සූදානම් කර තිබූ අයුරුයි මේ.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ රථ පරීක්ෂා කළා. එහිදී අනාවරණය වුණේ එම රථවලින් බහුතරයක වැලි ප්‍රවාහනය සඳහා ලබා දී තිබූ බලපත්‍ර නීති විරෝධී අවසර පත්‍ර බවයි. එමෙන්ම එම බලපත්‍ර ලබා දී ඇත්තේ වෙනත් තැනකින් වැලි ප්‍රවාහනය සඳහා වුවත් ඔවුන් එය උපයෝගී කර ගනිමින් මෙම ස්ථානයේ සිට වැලි ප්‍රවාහනය සිදු කරන බවත් මෙහිදී තහවුරු වුණා. අනුමතවෙච්ච ප්‍රමාණයක් ඇති රැවෙන් ගින් 500 කියන ඒ 500 මෙතෙන්ට ආවා කියලා නෝට් කරගන්න කොටස් නැද්ද? මෙම වැලි බෙදා හැරීමේ ස්ථානයට අවසර හිමිව ඇත්තේ මාසකට වැලි කියුබ් 200ක ප්‍රමාණයක් බෙදා හැරීමටවත් ජාවාරම්කරුවන් විසින් මෙම ස්ථානයෙන් වැලි කියුබ් 1000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට බෙදා හැර ඇති බවද ඔකොස්සාට අනාවරණ වුණා. එමෙන්ම රාත්‍රී කාලයේදී මෙම ස්ථානයෙන් එකවර වැලි ටිප 10ක් 12කට ආසන්න සංඛ්‍යාවක් පිටත් වන අතර ඊට වැලි ප්‍රවාහනයට බලපත්‍ර හිමිටිප රථද අතරින් පතර යෙදීමට මොවුන් සූක්ෂම ලෙස කටයුතු කර තිබෙනවා. ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ජාවාරම් රට හමුවේ අනාවරණය කිරීමට අද දෙරෙන උකුස්සා අවධානයෙන්. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කරන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මාර්තු මස 5 වැනිදා සිට එම තීරණය බලපැවැත්වෙන ලෙසයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. මෙරට පාසල්වල පිරිසිදු පානීය ජලාවශ්‍යතා හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට ෂේක් සයිඩ් පදනමේ සභාපති සහ අධ්‍යක්ෂ හමඩ් සලීම් බින් කාඩ්රස් අල් අමීරි මහතා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඩුබායිහි සංචාරක නිරත වූ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඩුබායිහි ෂේක් පවුල මෙරට නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටද එකඟත්වය පළ කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවාසන්නාමය වන ඊවා මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලාංකික කාන්තාව සවිවල ගැන්වීම ඉලක්ක කරගත් දියණිය නමින් සමාජ මෙහෙවරක් පසුගියදා ආරම්භ කළා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් පාසල් 250කට සනීපාරක්ෂක තුවා, මුහුණු ආවරණ, විස බීජනාශක හා අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ද්‍රව්‍ය අඩංගු අල්මාරියක් පිරිනැමීමට නියමිතයි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පසුගිය 8 වෙනිදාට යෙදුණු කාන්තා දින සැමරුම උත්සවාකාරයෙන් සමරනු ලැබුවා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්.